නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහං බික්කු මනෝ විතක්කේ අනිස්සිතෝ අඤ්ඤ මහේත යානෝ පරිනිබ්බුතෝන උපවදෙය්‍ය කිංචති. බණහන්ට සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, අපි සෑම දේශනාවකම මතක් කරන දෙයක් තමයි බුදුහාමුදුරුවෝ උගන්වන ධර්මය අපේ නිවීම පිණිස හේතු වෙන ධර්මයක් කියන එක. ඒක නැවත නැවත මතක් කරන්නේ ඒක අපිට අමතක වුණොත් මේ ධර්ම දේශනාවලින් ඒ තරම් ප්‍රයෝජනයක් ලබන්නට බෑ. බුදුහාමුදුරුවෝම පමණක් කළ යුතු කාර්ය බුද්ධ කෘත්‍යයකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක තව එකඳු වෙන කිසිම කෙනෙකුට ඒ කාර්යය කරන්නට බෑ. ඒ නිසා බෞද්ධ අපිට බුදුරජාණන් වහන්සේ එකම ගුරුවරයන් වහන්සේ වෙනෝ ඒකාන්ත කොටම. ඒ බුදුහාමුදුරුවෝ අපිට ලෝකේ වෙන කෙනෙකුට පෙන්වන්නට බැරි හැබැයි නිවීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිවීමේ මාර්ගයේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්වනකොට පින්වත්නි, අපිට තේරෙන මාර්ගයෙන් උන්වහන්සේ යමක් පෙන්눔 කරලා ඒ මාර්ගයෙන් ජීවිතයේ ඇතුළාන්තය විග්‍රහ කිරීම තමයි හුඟක් දේශනා දිහා බලනකොට අපිට දකින්න තිබෙන්නේ. අද මේ ඇත්තන්ට මේ කෙටි අනුශාසනාව කරන්නට සංයුත්ත නිකායේ කුම්මෝපම සූත්‍රය ආශ්‍රය කරගත්ත කුඩා ගාථා රත්නයක් දේශනා කරන්නට යෙදුනේ. ඒ සූත්‍රය සංයුත්ත නිකායේ තියෙන මේ කුම්මෝපම සූත්‍රය වචන මගින් පද මගින් ගත්තාම ඒ තරම් දිග එකක් නෙමෙයි, බොහෝම කෙටි පද ටිකක් තියෙන, වචන ටිකක් තියෙන සූත්‍රයක්. සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර ගොඩක් එහෙමයි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන ජීවිත දර්ශනය පුංචි එකක් නෙමෙයි. ජීවිත දර්ශනය ලොකු එකක්. ඒ ජීවිත දර්ශනය පින්වත්නි වචනවල, පදවල, සිතිවිලිවල ඇත්තේ නැහැ. ඊට වඩා උතුම් විදියට තමයි ඒ ජීවිත දර්ශනය කියන එක අවබෝධ කරගන්නට අපිට තියෙන්නේ. ඒ නිසා සූත්‍රයක් බාහිර වශයෙන් දිගද, කොටද, කුඩාද කියන එකට වඩා බුදුරජාණන් වහන්සේ උගන්වන දර්ශනයේ තියෙන ශ්‍රේෂ්ඨ බව සලකනකොට පින්වත්නි, ඒ ලොකු කුඩා සෑම සූත්‍ර ගාථාවකම උන්වහන්සේ පෙන්වන ජීවිත දර්ශනය තමයි තියෙන්නේ. ඒක ඥාන සම්පයුක්ත මිනිසෙක් විසින් අවබෝධ කරගන්නට ඕන. ඒ ඥාන සම්පයුක්ත මිනිසෙක් විසින් අවබෝධ කරගන්නව නම් අර බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම ලෝකයා දිහා බලලා අනුශාසනා කරන අවස්ථාවේදී සුදුසුම තැනැත්තා උන්වහන්සේ සොයලා මේ අනුශාසනාව කර බව සමහර දේශනාවල තිබෙනවා. නමුත් මේ වර්තමාන කාලේ අපි සලකනකොට පින්වත්නි, අපි හිතන්න ඕන බුදුහාමුදුරුවෝ ඒ අලුයම සෙවූ මිනිසයා මේ මොහොතේ තපාතර ජීවත් වෙන්න පුළුවන්. මේ බණහන අතර ඉන්න පුළුවන්. ඒ ඥාන සම්පයුක්ත තමා තුලින්ම අවදි වෙන්න පුළුවන් හැකියාවක් තියෙන, වීරිය සම්පන්න, අප්‍රමාදව කටයුතු කරන, මේ ජීවිතයේ සත්‍ය වශයෙන්ම හැබෑවක් හැටියට ගත්තොත් දුකක් තියෙන්නේ, මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන ආකල්ප වලින්
පිරිච්ච ඒ ජීවිතේ අදත් බුදුහාමුදුරුවෝ හොයන ජීවිතේමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, අන්න ඒ මානසික தત્ත්වය අපිට මේ දේශනාවක් ශ්‍රවණය කරනකොට තියෙනවද කියලා. මේ සූත්‍රය එක්තරා වෙලාවක ස්වාමින් වහන්සේලා එක්ක බුදුහාමුදුරුවෝ විවේකයෙන් වැඩ ඉන්නකොට මහණෙනි මම නුඹලාට පෙර වූවක් කියමි කියලා දේශනා පටන් ගන්නවා. කලින් සිද්ධ වෙච්ච සිදුවීමක් කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මහණෙනි ආහාර සොයමින් ගම් යුරු දිගේ එක්තරා ඉදිබුවෙක් ගමන් කළාය. ඒකම තවත් ආහාර සොයමින් එම ගම් යුරේම නරියෙක් ඒ ආහාර සොයාගෙන ගමන් කරාය. මේ ඉදිඹුවා මහණෙනි ඈත ඉඳලම අර ඈත එන නරියා දැකලා තමන්ගේ අංග පහම කටුව ඇතුළට ඇතුල් කරගත්තාය. මේ නරියගේ ආහාරයට ගොදුරු වෙන නිසා, නරියගෙන් බේරෙන්න ඕන නිසා කලින්ම මේ අංග පහම හිස සහිතව අංග පහම අර කටුව තුලට ගත්තය. ඉතින් නරියා මෙතෙන්ට පැමිණිලා මහණෙනි බොහෝ වෙලාවක් බලාගෙන හිටියය කුමන හෝ අංගයක් එළියට එනකන් ඒ අංගෙන් අල්ලගෙන තමන්ගේ ආහාරය ගොදුර හරිගස්ස ගන්න. එතකොට දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ පුංචි ළමයෙකුට කතන්දරයක් කිව්වා වගේ මේ පටන් ගන්න දේශනාව. නමුත් උන්වහන්සේ පෙන්වන ජීවිත දර්ශන ඊට වඩා ලොකු එකක්. අපිට දැන් ඒක අපි දන්න දෙයක් බුදුහාමුදුරුවෝ උදාහරණයක් එහෙම නැත්නම් උපමාවක් හැටියට තමයි මේක පෙන්වන්නේ. ඉදුම්බියෙක් සහ නරියෙකුගේ මේ සිද්ධිය ආහාර සොයාගෙන යෑම. ඒක අපිට ප්‍රකට දෙයක්. අපිට දැනෙන දෙයක්. අපි දැනගෙන දැකගෙන ඉන්න දෙයක්. ඒ දැනගෙන දැකගෙන ඉන්න දේ තුලින් බුදුහාමුදුරුවෝ ජීවිතේ පෙන්වනවා. මහණෙනි ඒ වගේ නුඹලත් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ අංග පහ කොතනකින් හෝ අල්ල ගැනීමට මායя බලාගෙන සිටිනවය. මේ අංග පහෙන් කොතනකින් හරි අල්ල ගැනීමට. ඒ නිසා ඥාන සම්පයුක්ත ගිහියා හෝ පැවිද්දා හෝ මේ මායයාගේ ගුදුරට හසු නොවි මේ අංග පහම තමන්ගේ ජීවිත ආරක්ෂාව හැටියට ඒ තමන්ගේ විතර්කයන් පාලනය කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට පින්වත්නි මුල් සූත්‍රවල බලනකොට දැන් කුම්මෝප කියලා කියන්නේ ඒ ඉදිබුවෙක් උපමා කරගෙන දේශනා කරයි කියන වචනේ තමයි කුම්මෝපම සූත්‍රය කියලා කියන්නේ. ඒක උපමා කරගෙන ඒක උදාහරණ කරගෙන. එතකොට ඉදිබුව සාමාන්‍යයෙන් යම්කිසි බාහිර උපද්‍රවයක් කරනනම් වහාම යාගේ හිස සහිත අංග පහම තමන්ගේ කබොල්ල තුලට අරගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේට එවන සංසාරයෙන් නිදහස් වෙන එක්කෙනාට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ පාපී මායя ඇහෙන් හෝ කනෙන් හෝ නහයෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ කොතනකින් හෝ වැරද්දක් සිදු වෙනකන් ඉන්නෝ එතනින් අල්ලගන්න මේ තමන්ගේ ගුදුරු පිණිස. එහෙම නැත්නම් සංසාරේ දිග පැවැත්මක් ගැනයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ඒ යෝගාවචරයා නිරන්තරයෙන්ම මේ ඉන්ද්‍රියන් පිළිබඳ අවධානයෙන් ඉන්න නිසා අර පාපී මායයට ගෝචර වෙන්නේ නැත. එයාගේ නිදහස් වෙන්න පුළුවන්. එයාගේ ගොදුරෙන් නිදහස් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේකෙන් පෙන්වන්නේ. එතකොට පේනවා පින්වත්නි මාර කියන වචන මාරය කියන එක බුදුහාමුදුරුවෝ යොදලා තියෙන්නේ මූලික වශයෙන් මේ ස්කන්ධවලට. රූපයට එක්තරා අවස්ථාවක රාද කියන ස්වාමීන් වහන්සේට පෙන්වනවා මේ රූපය මාරේක, මේ වේදනාව මාරේක, මේ සංඥාව මාරේක, මේ සංඛාර මාරේක, මේ විඥාන මාරේක කියන
මුල්ම සූත්‍රවල හැබෑ ලෙසින්ම මාරයා කියන වචනය පාවිච්චි කළේ මේ ස්කන්ධවලට. ස්කන්ධවලට මාර කියන වචනය පාවිච්චි කළේ ඇයි? නිරන්තරයෙන්ම මේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන්ම මේ ස්කන්ධ තමයි කෙනෙක් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න, බාරගන්නේ. අන්නේ බාර ගැනීම නිසා මාරයාට හසුවීමක් හැටියට, මාර පායාසයක් හැටියට, මාරයාගේ උගුලක් හැටියට බුදුහාමුදුරුවෝ මේ ස්කන්ධ මුල්ම දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. ටිකක් පහුවෙනකොට පින්වත්නි මේ මාර සංකල්පය අර ස්කන්ධ මාර පෙන්නුවා, ඊට පස්සේ මෘත මාර වශයෙන් මරණය මාරය හැටියට පෙන්නුවා. ඊළඟට ක්ලේශ මාර කියලා පෙන්නුවා. ඊළඟට පෙන්නුවා අபிසංඛාර මාර කියලා. තවත් පෙන්නුවා දේවපුත්ත මාර කියලා. මාරයෝ 5 දෙනෙක් පිළිබඳ දේශනාවල තැන් තැන්වල සඳහන් වෙලා තිබෙනවා. හැබැයි මේ 5 දෙනා හැටියට සැලකුවත් ඒක හොඳට තේරුම් ගත්තොත්, සියුම්ම තේරුම් ගත්තොත් අර බුදුරජාණන් වහන්සේ උගන්වන මූලිකම මාර කියන අදහසටම තමයි ඒව ඔක්කොම අන්තර්ගත වෙන්නේ. ස්කන්ධ මාර කියන එක ඒක යම් ප්‍රමාණයෙන් මේ අය තේරුම් ගත්ත රූප වේදනා සංඥා. ඊළඟට මුත මාර කියන්නේ මරණය. මේ ලෝකේ හැම දෙයකම තියෙන මරණය, සදාකාලිකව සනාතනික දහමක් හැටියට හැම දෙයක්ම ඇතිවීම නැතිවීම කියන මේ මරණය හැම මොහොතකම තියෙනවා. දේවල් පිළිබඳ ගත්තාම වුණත්, කෙනෙක් පිළිබඳ ගත්තාම වුණත්, ඊළඟට අද්‍රව්‍ය හැටියට සලකන සිත චෛතසික පිළිබඳ ගත්තත් පින්වත්නි හැම දෙයකම තියෙන්නේ හට ගැනීම බිඳීම කියන මරණය. ඒ මරණයෙන් යුක්ත භෞතික හෝ අභෞතික හෝ යම් දෙයක් කෙනෙක් අල්ල ගන්නවා නම්, උපාදානය කර ගන්නවා නම් ඒකත් ඒ මරණයමයි, ඒකත් ක්ලේශ මාරමයි. එතකොට ඒ මෘත මාර කියලා පෙන්නුවට ඒකත් ක්ලේශ මාරමයි. ඊළඟට ක්ලේශ හැටියට ඉඳුරාම පෙන්වන රාග දේශ මොහාදී ඒව ඇති වෙන්නෙත් අර විදිහේ අවබෝධයක්, යථා අවබෝධයක් නැතුණා. ඒවත් ක්ලේශ මාර වලටමයි වැටෙන්නේ. ඊළඟට අபிසංඛාර මාර කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන මේ සැකසුණු යථාර්ථය, මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංඛාර හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ ඇත්තෝ කලින් දේශනාවල ශ්‍රවණය කරන්නට ඇති මේ ලෝකේ තියෙනවා සත්ත්ව ලෝක, සංඛාර ලෝක කියලා දෙකක්. ඒ දෙකෙන් සැබෑ ලෝකයේ හැටියට පෙන්වන්නේ සංඛාර ලෝකය. සංඛාර ලෝකය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ලෝකය, සංඛාර ලෝකය. ඒ සංඛාර ලෝකයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංඛාර ලෝකයේ තුල එක ක්ෂණයක්, අසුරු ක්ෂණයක් පින්වත්නි නිත්‍ය සුඛ වශයෙන් ගන්නට කිසිම දෙයක් ඇත්තේ නැහැ. එතන තියෙන අනිත්‍යතා කියන සදාතනික ස්වභාවය. ඒ ස්වභාවයට පිටින් යම්කිසි කෙනෙක් මේ සංඛාර ලෝකය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් කියන ආයතන හයෙන් මේ ඉන්ද්‍රිය ඥානය තුලින් ස්පර්ශය කිරීම නිසා සත්ත්ව ලෝකේ, එහෙම නැත්නම් මගේ ලෝකයක් කියන එකක් ගොඩනගා ගන්නවා. එතකොට අර හැබෑ ලෝකයට පිටින්, යථාර්ථයට පිටින් හැදූ ලෝකයක් ඇටියට තමයි සත්ත්ව ලෝකය කියන එක විග්‍රහ වෙන්නේ. එතකොට ඒ අபிසංඛාර වලින් කරන්නේ අන්න සත්ත්ව ලෝකයක් ගොඩනගනවා. සංඛාර ලෝකයේ කියන මේ හැබෑ ලෝකයට පිටින් අபிසංකරොන්ති, අපිට කැමති විදියට මේව සංස්කරණය කරනවා, වෙනස් කරනවා. මේව හොඳයි, සැපයි, නිට්ටයයි ආදී වශයෙන් ඇහෙන් බලලා කනෙන් අහලා එක එක විදියට මේවා සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කිරීම තමයි අபிසංකාර කියලා කියන්නේ. ඒකත් මාර හැටියට පේනවා. එතකොට පේනවා ඒවත් කෙලෙස් කියලා. අபிසංකාර කියන්නේත් එහෙමනම් කෙලෙස්. ඊළඟට පින්වත්නි දේවපුත්ත මාර කියලා මාර සංයුත්තේ සංයුත්ත නිකායේ වෙනම කොටසක් තියෙනවා. දේවපුත්ත මාර කියලා කෙනෙක් හැටියට. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව බලනකොට
සත්‍යේ පුජ්‍යලේක් නැහැ. ඒ සත්‍යේ පුජ්‍යලේක් සත්ත්ව සංඥාව පුතුජන මනස තුල ගොඩ නැගෙන ස්වභාවයක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට කෙනෙක් හැටියට බාර ගැනීම එතනත් ක්ලේශයක්. එතකොට දේවපුත්තමාර කියලා කියන්නේත් මනසේ ඇතිවෙච්ච කෙලෙස් ස්වභාවයක්මයි. එතකොට ස්කන්ධමාර වශයෙන් ගත්තත්, මෘතමාර වශයෙන් ගත්තත්, අபிසංකාරමාර වශයෙන් ගත්තත්, ක්ලේශමාර හැටියට ගත්තත්, දේවපුත්තමාර හැටියට ගත්තත්, ඒ නානත් වචන නානත් ස්වභාවයෙන් විග්‍රහ කරාට ගැඹුරෙන් තේරුම් අරගෙන බලනකොට ඒ හැමතැනම තියෙන්නේ කෙලෙස් වල ස්වභාවයක්මයි. ඒ නිසා තමයි මූලික වශයෙන් මාර කියන සංකල්පය පින්වත්ටි කෙලෙස් වලටම තමයි බුදුහාමුදුරු යොදන්නේ. එතකොට අර මේ අය තේරුම් ගන්නට ඕන දැන් අර ඉදිබුවා තමන්ගේ මේ ඉස සහිත අංග පහ තමන්ගේ කටුව මැත්තේ සංගවගෙන තමන්ගේ ජීවිත ආරක්ෂාව ලබා ගන්නවා වගේ සංසාර දුකින් නිදහස් වෙන ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් එහෙම නැත්නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් වචනේ යෝගාවචරයක් කෙනෙක් කෙනා සංසාරයෙන් නිදහස් වීමට දුකෙන් නිදහස් වීමට උත්සාහ කරන යෝගාවචරය නිරන්තරයෙන්ම තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඒ ඉන්ද්‍රිය සංවර කරගන්නේ මොකද? කොයි මොහොතක හරි අර කියපු ආකාරයේ පහටම වැටෙන්න පුළුවන්. අර ක්ලේශමාර කියන ඒවා වලින් ආවේශ වෙලා මේ සංසාරේ කෙලෙස් කහට ඉපදිලා සංසාරේ දික් කර ගැනීමට සංසාරේ දුක් විඳීමට හේතු වෙන ස්වභාවයක් ඇතිවීම ගැන තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට උන්වහන්සේගේ දේශනාව තුළම තේනවා පින්වත්නි මාර පායාසයක් මේ එහෙම නැත්නම් මාරය යෙදු උගුලක් හැටියට තමයි මේ කාම ලෝක ගැන බුදුහාමුදුරෝ ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ මාරයා යෙදු මරු වැලක් මාර පායාසයක් මර උගුලක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පුතුජන මනසින් යුක්ත ලෝකයා මේ මාර පායාසෙම නැත්තම් මරු වැල පිළිබඳ යථා අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසා පුළුවන් තරම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල එලි එලි ගැටි ගැටි මුලා වෙවි යන ගතියක් තිබෙනවා. එයාට එයාගේ ජීවිතේ තේරුම් ගන්නට බෑ. ඒවයි ඇලෙන තාක්කල්, ඒවයි ගැටෙන තාක්කල්, ඒවයි නැවත නැවත මුලාවටපත් වෙන තාක්කල් අර මරු වසඟයටම ඒ තැනත්තා යන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතන මරු වසඟී කියලා ආයිත් අපි තේරුම් ගන්න ඕන කෙලෙස් ඉපදීමටම හේතු වෙනවයි කියන එක. කෙනෙක් හැටියට නෙමෙයි. එතකොට කෙලෙස් ඉපදීමටම හේතු වෙනවා නම් පින්වත්නි ඒක මායයට හසුවීමක් එහෙම නැත්නම් මරු රැහැනට මරු උගුලට හසුවීමක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ පංචකාම සම්පත්තියෙන් යුක්ත මේ ලෝකය මරුවා විසින් යෙදු මේ සංසාරයේ දික් කිරීම සඳහා යෙදු උගුලක් හැටියට අර යෝගාවචරය තේරුම් ගත්තොත් අන්න එයාට පුළුවන්කම තියෙනවා හොඳට සිහිය පිහිටවා ගන්නට. හොඳට ඥානය පිහිටවා ගන්න. ඒ වගේම හොඳට සමාධිය පිහිටවා ගන්න. ඒ පිහිටවා ගැනීමෙන් යාට පුළුවන්කම තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගන්න. එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාව හොඳට අපි බලනකොට පින්වත්නි සියලුම දේශනාවල මූලික හරයක් හැටියට ගත්තොත් ඒ සෑම දේශනාවකින් බුදුහාමුදුරුවෝ වැඩියෙන්ම අවධානයට ලක් කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරය සහ ඉන්ද්‍රිය පාලනය ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයයි. ඒ අවබෝධය කෙනෙකුට නොලැබී ගියොත් අපි ධර්මයේ මාර්ගයෙන් කොතරම් අභිධර්මාදී, ප ဋ ාණාදී එහෙම නැත්නම් නොයෙකුත් සූත්‍රවල තියෙන විස්තර කටපාඩම් කරගත්ත ප්‍රමාණයකින් අපිට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි ලබන ලොකුම අවබෝධය හැටියට දේශනාවල පෙන්වන්නේ මේ ආයතන පිළිබඳ
වගකීම සහ අවබෝධය. ඒක කුඩා කාලයේ ඉඳලම පුහුණු විය යුතු, භාවිත කළ යුතු, බහුලීකృత කළ යුතු කාර්යයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඒ නිසා අහවල් දවසේ ඉඳලා අපි මේ ඉන්ද්‍රිය සංවරය එහෙම නැත්නම් ඉන්ද්‍රිය පාලනය, ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධය ඇති කර ගන්නවද කියන එකට වඩා අපිට අවශ්‍ය කරන්නේ මේ මොහොතේ පටන් අපිට මේක තේරුම් ගත්ත මොහොතේ පටන් ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධයෙන් අපි ජීවත් වීමයි. ඒ ඉන්ද්‍රිය පිළිබඳ අපිට ජීවත් වෙන්න බැරි වුණොත් පින්වත්නි අර බුදුහාමුදුරෝ කියපු විදිහට කුමන හෝ අංගයක් මාර්ගයෙන් අපි අර මායයාටම හසු වෙලා සංසාරේ දික් වෙලා දුකම වැළඳගත්ත දුකම උපදවන සත්‍යයක් බවට පත් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඇයි මේ ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධය අපි ඇති කරගන්නේ? මේ ඉන්ද්‍රිය පදනම් කරගෙන තමයි සිත සහ චෛතසිකවල ක්‍රියාකාරීත්වය පවතින්නේ. එතකොට සිත සහ චෛතසික පිළිබඳ ක්‍රියාකාරීත්වය දියුණු කරගන්නට නම් අවබෝධ කරගන්නට නම් අර ඉන්ද්‍රිය පිළිබඳ අවබෝධය ඒකාන්ත කොටම ලබන්න ඕන. ඒක නොලැබුවොත් පින්වත්නි අපිට සිත පිළිබඳ සිතිවිලි පිළිබඳ අවබෝධය කිසි විටකවත් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේත් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රේනොත් මේ ඉන්ද්‍රිය සංවෘත කිරීම සංවර කර ගැනීම. ඒක ලේසියෙන් ඉන්ද්‍රිය සංවර සීලය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඒක හැබැයි නීතියෙන් කරන්න බෑ පින්වත්. දැන් නීති දාලා සිතිවිලි පාලනය කරන්න, හැඟීම් පාලනය කරන්නට කිසි විටකවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුද්ධ දේශනාවල නීති නැත්තේ. අර විනය ශික්ෂාපද කියන ඒවා අර අපි කියන විදිහේ ලෝක සම්මත නීති ගණයට ඒවා ගණන් ගන්නට බෑ. එතකොට පේනවා අපේ හැඟීම්, අපේ සිතිවිලි කියන ඒවා කිසි විටකවත් නීතියෙන් පාලනය කරන්නට බෑ කියලා මේ ලොකු කුඩා ඕන කෙනෙකුට තේරෙනවා. නීතියෙන් පාලනය කරන්නට බැරි නම් අපේ හැඟීම්, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය නීතියෙන් පාලනය කරන්නට බැරි නම් පාලනය කළ හැකි දේ තමයි අවබෝධය. ඒ අවබෝධය කියන එක ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. ඒ අවබෝධය අපි ලබා ගන්නට ඕන. ඒ අවබෝධය ලබා ගන්නට නම් පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගන්නවයි කියන්නේ ප්‍රතිපත්තියට නගලා ජීවිතේ ඇසුරේ තියෙන ධර්මයක් හැටියට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය අපි ඇසුරු කරන්න ඕන. එහෙම නොවුනොත් බොහෝ අය විශ්වාස කරනවා මේ ධර්මය කටපාඩම් කරගත්තාම දැන් මේ අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්නට පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. එහෙම කවදාවත් ඇති වෙන්නේ නැහැ පින්නන්ති. අපි නිරන්තර ප්‍රතිපත්තියට නගන ධර්මය තුලින්ම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ අවබෝධය කියන එක ලබා ගන්න. එතකොට දැන් සාමාන්‍ය ලෝකයේ දිහා බැලුවාම පුතුජන මනසක් ඇති සත්වෙක් ඇහෙන් යමක් බැලුවාම අපි ඒක හොඳයි සැපයි කියලා විග්‍රහ වෙන්න පුළුවන්. විග්‍රහ වෙලා අනේ මේක බොහොම හොඳයි, එහෙම නැත්නම් මේ තැනත්තා හොඳයි, මේ දේ හොඳයි, මේ සංකල්පනාව හොඳයි කියලා අපි ඇලීමක් ඇති කරගන්න පුළුවන්. ඒකට ඒ ඇලීම අන්න බුදුහාමුදුරුවෝ පෙන්නන දුකට හේතු වෙන ධර්මයක්. ඊළඟට දෙයක් හෝ කෙනෙක් දිහා බලලා මනසේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. එතන ගැටීමේ කියලා කිව්වේ අමනාපයක්, ජුගුස්සාවක්, පිළිකුලක්, තමන් අකමැති බවක්, ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඇති වුණත් ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකත් ඒ නොදන්නා කම නිසා ඇතිවෙච්ච ස්වභාවයක්, ඒ ගැටීම ඒකත් දුකට හේතු වෙනවා. එතකොට යම් ඇලීම් ස්වභාවයක් අපේ මනස තුල හට ගන්නව නම්, යම් ගැටීම් ස්වභාවයක් අපේ මනස තුල හට ගන්නව නම් ඒ දෙකටම මූලික ලක්ෂණය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අපි තුල තියෙන මෝහය, නොදන්න කම කියන එක. එතකොට සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙනවා මේ ඉන්ද්‍රිය පහම
ලෝභ, දේශ, මෝහ කියන මේ ත්‍රිමූලය පදනම් කරගෙන තමයි නිරන්තර ක්‍රියාකාරීත්වයේ තිබෙන්නේ. අපි ඒකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට පේනවා මේ ඉන්ද්‍රිය පහ ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන ක්‍රියාත්මක වෙන ස්වභාවයට අපි ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා කියනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. එතකොට ඒ ජීවත් වීම ඕනනම් වගකීමෙන් අත්හැරලා ජීවත් වෙන්න පුළුවන්. ඒ වගකීම අත්හැරලා ජීවත් වෙනවා කියන්නේ අර එක සාමාන්‍ය විදියට අපි ඇලෙන්න ඕනේ ඇලෙනවා. ගැටෙන්න ඕනේ ගැටෙනවා. අහු වෙන්න එහෙම නැත්නම් මුලාවටපත් වෙන්න ඕන දේවල් වල ඒ විදිහට මුලාවටපත් වෙනවා. ඉතින් ඒක විශේෂත්වයක් නැහැ. අපි සාමාන්‍ය විදිහට ඒ විදිහටම මේ ජීවිතේ උපතේ සිට මරණය දක්වා අපි ජීවිතේ ගත කරනවා. ඒ ගත කළා අර අපි ඇලිච්ච දේවල් වලට කියනවා අපි හරි සැපයි අපිට මේ හොඳ කෙනෙක් හම්බ වුණා. හොඳ දෙයක් හම්බ වුණා කියලා අපි සතුටු වෙනවා. ඊළඟට අපි නරක නපුරු දේවල් ගැන අපිට නරක දෙයක් හම්බුණා කියලා දුක් වෙනවා. නමුත් ටික දවසක් යනකොට එයාටම වැටහෙන්න පුළුවන් අර ඇලිච්ච දේවල් ඒ මොහොතේ සතුටක්, తాවකාලික සංසිඳීමක්, සැනසීමක් වගේ තිබුණට ඒව තුලත් මේ දුකම තිබිලා තියෙනවා සැඟවිලා. ඒ මොකද මේ ඇලිච්ච පුජ්‍යලෝ එක්කෝ තමන් අතහැරලා යනවා. එහෙම නැත්නම් තමන් හිතූ විදිහේ තියෙන ප්‍රියමනාපකමක් නැති වෙලා යන්න පුළුවන්. ඒ දේවල් සම්බන්ධ වුණත් එහෙම වෙනකොට ආපහු අර මනස විකෘති තත්ත්වයට වෙනස් තත්ත්වයකට විපරිණාම තත්ත්වයකටපත් වෙලා අනේ මේ එදා සැපයි කියලා හිතූ දේ දුකයිනේ කියලා මේක හරි නෑ වැරදි මේක මගේ මුලාවක් නේද කියලා යාටම හිතෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ අපි හොඳයි කියලා බාරගනිපු දේවල් බොහෝ විට කාලයක් ගත වෙනකොට පින්වත්නි නරක දේවල් වෙන්නෙම අර හොඳයි කියපු දේවල්මයි. ඊළඟට සමහර විට නරකේ කියපු දේවල් සමහර විට හොඳයි කියන වෙන්නත් පුළුවන්. ඒ විදියට අපේ එක ජීවිතයක් ගත්තොත් අපිට ලැබිච්ච හොඳම හොඳ දේ, හොඳම හොඳ තැනත්තා කියන එක හොයන්න අමාරුයි. එහෙම හොයන්න ගියොත් ඒ හැම තැනකම අපේ මුලාවක කියන එකක් අපිට අවබෝධ වෙනවා. එහෙම වුණත් අපි එතනුත් තේරුම් ගන්නෙ නැහැ. අපි නැවත නැවතත් මරණය දක්වා මේ ක්‍රියාව තුළ ඉන්නවා. අර ඇලීම් ගැටීම් කියන ක්‍රියාව තුළ ඉන්නවා. එහෙමනම් පින්වත්නි අපි එහෙම තේරුම් නොගන්නවා නම් අපිට අවශ්‍ය කරනවා යම්කිසි විදියකට නිදහසේ මේ ජීවිතය පිළිබඳ තේරුම් ගන්නට. ඒ නිදහසේ තේරුම් ගන්නට අවශ්‍ය නම් අන්න ඒ තැනත්තා දුර්ලභ එක්කෙනෙක් මේ සමාජය තුළ. ඒක හැම කෙනෙක්ම කරන්නේ නැහැ. දැන් මේ කාර්ය බහුල සමාජය තුළ මිනිස්සුන්ට ධනය ඕන, නොයෙකුත් නිලතල ඕන, කීර්තිය ඕන, ඒ සියල්ලක්ම සොයන්ට යන මේ ගමනේදී අර ජීවිතයේ යථාර්ථය කියන එක මිනිස්සුන්ට ඉතා ඉක්මනට අමතක වෙනවා. ධනය සොයනවා, කීර්තිය හොයනවා, ඒ වගේම උසස් වීම සොයනවා. ඒ විදිහේ ලෞකිකත්වයම ගැන සොයන මනසකින් යුක්ත මේ සමාජය තුළ බොහෝ විට පින්වත්නි ජීවිතයේ යථාර්ථය සොයන්ට මිනිස්සුන්ට ඉස්පහසුවක් නැති මනසක්. ඒකට අපි කියව සංකීර්ණ වෙලා අපේ ජීවිතය කියලා. නමුත් එහෙම සොයලා ජීවිතේ අන්තිම කාලේ වෙනකොට උනත් කෙනෙක් එහෙම හොයන්න පුළුවන්. අපිට මුණ ගැහිලා තියෙන එහෙම සොයන අය ජීවිතේ අන්තිම මොහොතේ. සමහරවිට මට හමු වෙලා තියෙනවා නැකිටින්නත් බෑ ඇඳ උඩ ඉඳගෙනත් තාමත් අර ධනය පිළිබඳ ධනය සොයන්න ඕනකම තියෙන පිරිසක් ටික දෙනෙක් හරි ඉන්නවා. ඒක නිසා මහා විස්මිතයි මේ පුතුජන මනස. එතකොට ඒ නිසා මේ විස්මිත මේ පුතුජන මනස කොහොමද මේ තමාගේ මනස පිටත් කෙනෙක් මේක පාලනය කරන්නේ? ඒ නිසා තමයි යාඥා කිරීමෙන් කෙනෙක් විසින් අපිට අපේ මනස පාලනය කරලා දෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ පෙන්වන්නේ තම තමා විසින්ම තුම්මේහි කිච්ඡං තොප විසින්ම මේ දේ අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කර ගැනීමෙන් තමයි පින්වත්නි මේ ඉන්ද්‍රිය පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ.
ඉතින් ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඉන්ද්‍රිය පාලනය කිරීමෙන් අපිට මොකද්ද ලැබෙන දේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ගේ දහම පින්වත්නි සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකව මේ ජීවිතයේදීම ලබා ගන්නා වූ අවබෝධයක් නිසා හැබැයි ආකාරයෙන් මේ ඉන්ද්‍රිය පිළිබඳ වැටහීම අවබෝධය කෙනෙක් ලබා ගත්තොත් ඒ ලබාගත් මොහොතේ ඉඳලම එයාට සැනසීමක් තියෙනවා. ඒ සැනසීම තමයි දැන් අර අපි අල්පේච්ඡතා සුබරතා කියන වචන පාවිච්චි කරන කර්ණීය සූත්‍රෙත් මේ වචන පාවිච්චි කරනවා. ඒ වචන නියම විග්‍රහය වෙන්නේ නැහැ බොහෝ විට. අපි සමහර විට අල්පේච්ඡතා කියලා කියන්නේ බඩු අඩුවෙන් පාවිච්චි කරන වගේ අදහසක්. නමුත් බඩු අඩුවෙන් පාවිච්චියට වඩා අපේ ඉන්ද්‍රිය පාලනය තුල තියෙන අල්පේච්ඡතාවය. ඒ කියන්නේ අපි බොහෝ රූපයන් කෙරෙහි ඇලි ඇලි යන, බොහෝ ශබ්දයන් කෙරෙහි ඇලි ඇලි යන, බොහෝ රසයන් සොයමින් යන ගතිය නැති කරලා අපේ මනස තුල ඇතිවෙච්ච ස්වභාවයක් අල්පේච්ඡතා, සුබරතා බොහෝ පහසුවෙන් අපේ ඉන්ද්‍රිය සතුටු කරන්නට, අපේ හිත සතුටු කරන්නට පුළුවන් මානසික තත්ත්වයක් ගොඩ නැගුණා කියන එකයි. ඉතින් බාහිර වශයෙන් අංග ප්‍රත්‍යංගයන් අඩු වැඩි කර ප්‍රමාණයකින් පින්වත්නි අර හැබෑ අල්පේච්ඡතාවය, සැබෑ සුබරතාවය කෙනෙකුගේ ජීවිතේ කොට නැගෙන්නේ නැහැ. ඒක අර මනස තුලම ඇතිවෙන්න ඕන දෙයක්. අන්න ඒක තුලින් පින්වත්නි කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත දිහාම බලන්න. තමන් මේ බහුභාණ්ඩීව එහෙම නැත්නම් මහා බලාපොරොත්තු ගොඩක් මනසේ දරාගෙන ජීවත් වෙන කෙනෙක්ද, එහෙම නැත්නම් එයාට බොහොම පහසුවෙන් තමන්ගේ ජීවිත පරිහරණයක් කරන්නට පුළුවන් මානසික තත්ත්වයක් තුළ ගොඩ නැගිලාද කියලා එයාට තමන්ගේම ජීවිතය ගැන විග්‍රහ කරලා බලන්න පුළුවන්. ඒ ඇරුණුකට පිට කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ පිට කෙනෙකුට කරන්න බැරි නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ අපි ඥාන සම්ප්‍රයුක්ත මිනිසෙක් වෙන්න ඕන. මේක වෙන වෙනම සංසාරයේ දිනීම සම්බන්ධව, දුක අවබෝධ කිරීම සම්බන්ධව වෙන වෙනම කටයුතු කළ යුතු නිසා මේ සංසාරේ අපේ ජීවත් වෙන කෙනෙක් හැටියට. ඒ නිසා බුදුහාමුදුරෝ පාවිච්චි කළ ඇහෙන් රූපයක් බලන නිමිත්තක් ගාහි. නිමිත්ත කියන වචනේ පෙන්වුවා. නිමිත්තක් ගාහි කියන වචනේ ටිකක් ගැඹුරු එකක්. එතන නිමිත්තක් කියලා කිව්වේ රාගයක් උපදවන, දේශයක් උපදවන, මෝහයක් උපදවන දෙයක් බවට පරිවර්තනය කරගන්න එපා ඒ බැලීම කියන එක. එතකොට තවත් ස්වල්පයක් එහාට ගියොත් පින්වත්නි එතන නිමිත්තක් කියලා කිව්වේ දෙයක් හැටියට, කෙනෙක් හැටියට බාර අරගෙන එතන අර උපාදාන පහකම පහළ වීම, පංච උපාදානයක පහළ වීම තමයි බුදුහාමුදුරුවෝ නිමිත්තක් ගැනීම හැටියට පෙන්වන්නේ. ඒ මොකද ධර්මයේ පෙන්වන්නේ මේ භෞතික ශරීරයක පැවැත්මක්, එහෙම නැත්නම් සංසාරයේ ගමන් කිරීම සම්බන්ධව නෙවෙයි, කෙලෙස් වල උත්පත්තිය සහ කෙලෙස් වල පැවැත්මක් ගැනයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට නිමිත්ත ගත්තයි කියන එක තුල පෙන්වන්නේ කෙලෙස් ඉපදුනා කියන එක. කෙලෙස් කියලා කියන්නේ අපි දැන් එතන කෙලෙස් කියලා කියන ඒවා සමහර විට අපි අර අදහස් කරන පව්පින් දෙකම අන්තර්ගත වෙන දෙයක්, ගැඹුරු එකක්. දැන් සමහර නිමිත්තක් වශයෙන් එන්න පුළුවන් පිනක්. ඒ පින උනත් ක්ලේශ කියන ගැඹුරු අදහස තුල ඒක ඇතුළත් වෙලා තිබෙනවා. කෙලෙස් කියන එක ගැඹුරු එකක්. මොකද අවිද්‍යාව කියන එක ක්ලේශයක්, දිට්ඨි කියන එක ක්ලේශයක්, තණ්හාව කියන එක ක්ලේශයක්, කාමරාග, රූපරාග කියන ඒවා ක්ලේශයක්. නමුත් පින්වත්නි දැන් අපි බුදුහාමුදුරෝ බුදු පිළිමයක් දැකලා අනේ මේ බුදු පිළිම වහන්සේ හරීම ලස්සනයි, හරීම ශාන්තයි කියලා අපේ හිතේ සෝමනස්සහගත ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට අර දිට්ඨියක් එතන තියෙනවා. අවිද්‍යාවකුත් එතන තියෙනවා. බුදුහාමුදුරුවෝ රූපෙන් දැක්ක නිසා අවිද්‍යාවකුත් තියෙනවා. එතන ඇලීමකුත් තියෙනවා. අන්න බලන්නේ දැන් සෝමනස්ස සහගත ගතියක් ඇති වුණා. හැබැයි එතන පිනක්. ඒක පිනක් තමයි. පිනක් වුණාට කෙලෙස් එතන තියෙනවා. ක්ලේශාවරණයක්. අර අවිද්‍යාව එතන තිබුණා.
දිට්ඨිය තිබුණා. ඊළඟට ඇලීම කියන ඡන්ද රාගය තිබුණා. එතකොට පේනවා මේ කෙලෙස් කියන එක එහෙනම් ගැඹුරු අදහසක්. පින්පව් කියන විග්‍රහය ඊට වඩා මතු පිටින් තියෙන දෙයක්. ඒ නිසා තමයි ඇහෙන් යමක් බලලා සමහරට පිනක් වෙන්න පුළුවන් ඒ බැලීම. එහෙම නැත්නම් පවක් වෙන්න පුළුවන්. නමුත් පින වුණ පමණකින් පව වුණ පමණකින් ඊටත් එහා තියෙන විග්‍රහය තමයි නිමිත්ත කියන එකෙන් නිමිත්තක් ගත්තා කියලා කියන්නේ සංසාර ප්‍රවෘත්තියට හේතු වෙන කෙලෙස් ඉපදුනා කියන එකයි. එතන අවිද්‍යාව පහළ වෙන්න පුළුවන්. දිට්ඨියක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට ඡන්ද රාගයක් පහළ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට කෙලෙස් ඉපදීමක්. එතකොට පේනවා දැන් ශබ්දයක් අපිට ඇහුනහම ඒක ධර්මයෙන් කියනකොට අපිට ඒ ශබ්දය ඇත්ත වශයෙන්ම කනට නෙමෙයි දැනුනේ හිතට. ඒ ශබ්දය නිසා අපි අනේ මේක මිහිරි ශබ්දයක් කියලා හිතේ පිනායාමක් හටගත්තා. එයා හිතේ පිනායාමක් හටගත්තේ හිතේ හටගත්ත ශබ්ද රූපයක්. ඒ ශබ්ද රූපය නිසා අපි ඒකට කිව්වා චක්කු විඥානයක්. ඇහිම පිළිබඳ හිතක් පහළ වුණා. ඒ ඇහිම පිළිබඳ හිත පහළ වුණේ අර ශබ්ද රූපයත් එක්ක. ඒ ශබ්ද රූපය ගෝචර වුණේ පින්වත්නි අර හිතට. මේ කනටවත් භෞතික ශාරීරික තැනකට නෙමෙයි. හිතටයි ඒ ශබ්ද රූපය. ඒ ශබ්ද රූපය හිතේ පහළ වුණ නිසා ඒ රූපයට අනුව හිතට යමක් දැනුණා. මේක හොඳයි. මේක මිහිරි කියලා දැනුණා. එතකොට ඒ දැනුණ නිසා එතන ඇති වුණේ මොකද්ද? සංස්කරණයක් ඇති වුණා. සංඛාර ඇති වුණා. අන්න ඒකට තමයි අபிසංකරොන්ති කියලා කිව්වේ. ඒක අපි සංස්කරණය කළා. මේක මිහිරි කියලා හිතට නැගුණ සංස්කරණ. ඒ සංස්කාර කියලා කියන්නේ පින්පව් වලට නමක්. ඒක හිතේ වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවය. අර ශබ්දේ නිසා ඒ හිතේ වෙනස් වීම ඇති වුණා. ඇති වෙලා සංස්කරණයක් ඇති වුණා. පින්පව් ඇති වුණා. ඊළඟට සංස්කාර ඊළඟට එතකොට රූප ඒක නිසා විඳීමක් වේදනාවක් හටගත්තා. සංස්කරණයක් ඇති වුණා. සංඥා කියලා හඳුනා ගැනීමකුත් හටගත්තා. මේක ගැහැණු හඬක් කියලා හඳුනාගත්තා. මේක පක්ෂියෙකුගේ හඬක් කියලා හඳුනාගත්තා. මේක වසුපැටියෙකුගේ හඬක් කියලා හඳුනාගත්තා. මේක මිනිහෙකුගේ පුරුෂයෙකුගේ හඬක් කියලා හඳුනාගත්තා. අන්න එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට ඒ විදිහට බලනකොට රූපය කිව්ව අර ශබ්ද රූපයත් හිතට ඇති වුණා. ඒ ශබ්ද රූපයට අනුව වේදනාවකුත් හටගත්තා. වේදනාව කියන්නේ විඳීමක් හිතේ හටගත්තා. ඊළඟට විඳීමට අනුව සංඥා හඳුනා ගැනීමක්, තේරුම් ගැනීමක් හඳුනාගත්ත මේ අහවල් දේ කියලා. ඊළඟට ඒ හඳුනා ගැනීමට අනුව සංස්කරණයක් වුණා. ඒකේ ඇලුනා නම් ඇලුනා. එහෙම නැත්නම් ගැටුණා නම් ගැටුණා. සංස්කරණයක් වුණා. පින්පව් මොන පැත්තකින් හරි ඇති වුණා. ඊළඟට විඥානයක් පිළිසිඳ ගන්නා හිතක් පහළ වුණා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වන විතර කර්ම බීජයක් පහළ වුණා. උත්පත්තියට හේතු වෙන සංසාරයේ ප්‍රවෘත්තිය ලබන්න පුළුවන්. සංසාරේ පැලවීමට හේතු වෙන කර්මයක් පහළ වුණා කියන එක තමයි අර පහම සිද්ධ වුණා. අර ශබ්දයත් එක්ක. ඒ අන්නේ ශබ්දයත් එක්ක පහම සිද්ධ වුණ එක තමයි නිමිත්තක් ගත්තා කියලා කියන්නේ. අන්න කෙලෙස් පහළ වුණා කියලා කියන්නේ ඒක. එතකොට සියුම් අවබෝධයක් පින්වත්නි කෙනෙකුට නැති වුණොත් ඇහින් යමක් බලලා නිරන්තරම නිමිත්තක් පහළ වුණා කියලා කියන්නේ අර උපාදාන පහම ඇති වුණා. රූප උපාදානය කිව්ව ශබ්ද වශයෙන් හරි ගන්ධ වශයෙන් හරි රස වශයෙන් හරි එන රූපාරම්මන හිතට ගැලපෙන ආකාරයට ඒ සියලුම ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන කියන ඒවා ඒ අරමුණු වෙන්නේ හිතට. හිතට රූපයක් ඒවා. භෞතික වශයෙන් ඇහැට පේන රූපයක් නෙවෙයි හිතට රූපයක්. ඒ හිතට රූපයක් නිසා තමයි ඒකේ විඳීමක් අපි තියෙන්නේ. ඒක හිතට දැනෙච්ච නිසා. හිත තුලයි ඒ ශබ්ද රූපේ ස්පර්ශ උනේ. පස්සපච්චය වේදනා. ඒක ස්පර්ශය වුණා. ඒ ශබ්ද රූපේ හිතේ ස්පර්ශය වුණා. ගන්ධ රූපය සිතේ ස්පර්ශය වුණා.
රස රූපයේ හිතේ ස්පර්ශය උනේ. ස්පර්ශය කියන එක ඇති උනේ අර මන තුලමයි. එතකොට රූපයක් සහ නාමයක් අතර ඇතිවෙච්ච ස්වභාවයක්, නාම රූපයක් තුල හටගත්තු ස්වභාවයක් තමයි එතන ස්පර්ශ කියලා කිව්වේ. එතකොට ඒ ස්පර්ශය තුල වේදනාව තුල සංඥාව හඳුනා ගැනීම, ඒ හඳුනා ගැනීම විඳීම තුල හිතේ වෙනස් වීම තමයි සංස්කාර කියලා කිව්වේ. ඒ අනුව හැඩ ගැහුණා. මේක හොඳයි කියලා හිතුවා. මේක නරකයි කියලා හිතුවා. යම් කාලයක් ඒ ශබ්ද රූපය මනසේ පැවතුනාද ඒ තාක් වෙලාවක් පින්වත්නි සංස්කරණ පහළ වුණා. ඒ කියන්නේ සිතිවිලි පහළ වුණා. ඒ සිතිවිලි තමයි එක්ක පුණ්‍ය චෛතසික, එහෙම නැත්නම් පාප චෛතසික, අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අන්න එතන ක්ලේශය කියලා කිව්වේ ඒ සංස්කාර ක්ලේශ වලට වැටෙනවා කියලා කිව්වේ අවිද්‍යාව නිසා තමයි සංස්කරණය සිද්ධ වෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරයි. ඒක අවිද්‍යාව කියලා එතන කිව්වේ කෙලෙස් වලට. නමුත් ඒ අවිද්‍යාව අපි අමතක කරලා දාලා අපිට ඕනම් කියන්න පුළුවන් ඒ ගාථා කියන හඬ නිසා හිතේ සෝමනස්සයක් හටගත්තා. ඒක පිනක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ ශබ්දේ අපි ඇලුනා. ඒ ශබ්දය උපාදානය කරගත්තා. ශබ්දය නිසා දිට්ඨියක් ඇති වුණා. ශබ්දය නිසා අර නැවත නැවත ඒක ඇහිීමේ කැමැත්තක්, චන්ද රාගයක්, తත්‍රා බිනන්දනි, ඒක ගැන සතුටු වෙන්න කැමති වුණා. එතකොට මේ සියල්ලක්ම ඒ ක්‍රියාකාරීත්වයේ මනස තුල සිද්ධ වුණේ පින්වත්නි අවිද්‍යාවයි කියලා එයාට තේරුණේ නැහැ. ඒ නිසා තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේ දේශනා කරේ මේ සියලු සංස්කාර පිළිබඳ අවබෝධය, පුඤ්ඤ පාප පහිනස්ස, පින්පව් ඉවර කළ බව තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ. එතකොට බෞද්ධයා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර පව් අත්තරමින් පින් කරමින් යන එක්කෙනා නොවන බව ඉතා හොඳට පැහැදිලි. ඊට වඩා ගැඹුරු ජීවිත දර්ශනයක්, කෙලෙස් ආවරණය, ක්ලේශ ආවරණයක් පිළිබඳ යාට වැටහීමක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ඇහෙන් රූපයක් බලලා නිමිත්තක් ගාහි, නිමිත්තක් වශයෙන් ගන්නට එපා මහණෙනි, ඒක මරුවාට හසු වීමයි. කනෙන් ශබ්දයක් අහලා නිමිත්තක් ගාහි, නිමිත්තක් ගන්නට එපා, ඒකත් අර මේ අංග පහෙන් කොතනකින් හරි මරුවා අල්ල ගැනීමක් වගේ කියලා බුදුහාමුදුරුවෝ. ජීවිතක්ෂය හෝ ජීවිතක්ෂය හා සමාන දුකකට අර ඉදිපුවා නරියාගේ කිසියම් අංගයක් අල්ලගත්තොත් පත් වෙනවා වගේම මේ යෝගාවචරයේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කොතනකින් හෝ අල්ලගත්තොත් මරණය හෝ මරණය හා සමාන දුකක් මේ සංසාරයේ අනාදිමත් කාලයක් තිස්සේ ලබන්ට සිද්ධ වෙන බව තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. නිමිත්තක් ගාහින ව්‍යංජනක් ගාහයි. අපි දන්නවා දැන් නිමිත්තක් කියලා කියන්නේ කෙනෙක් හැටියට, දෙයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට ව්‍යංජනක් ගාහයි මේ තැනත්තා බොහොම ප්‍රියමනාපයි කියලා ගන්න පුළුවන් කෙනෙකුට. ව්‍යංජනක් ගාහයි මේ තැනත්තා සිනාසෙනකොට බොහොම ලස්සනයි කියලා ගන්න පුළුවන්. මෙයාගේ ඇහැ ලස්සනයි කියලා. ව්‍යංජනක් කියන කොටසක් වශයෙන් අරගෙන ඒ ගැන හිතන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරන්න පුළුවන්. එහෙම නිසා අපේ ජීවිතේ කොච්චර අමාරුට වැටෙනවද කියලා කල්පනා කරලා බලන්න. මේ පුතුජන මනසකින් සකස් වෙච්ච මේ අපේ ජීවිතේ මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ශබ්දවලට අහු වෙලා මේ ශබ්දය නිසා මටම මේක ඕනේ කියලා හිතාගෙන කටයුතු කරනවා. මෙයාගේ ඇහැ ලස්සනයි ඒ නිසා මට මේකම ඕන කියලා හිතාගෙන යනවා. මෙයාගේ රූපේ ලස්සනයි, මෙයාගේ ගමන හොඳයි, මෙයාගේ කතාව හොඳයි ආදී අර අංග ප්‍රත්‍යංග පිළිබඳ ව්‍යංජනක් ගාහි ඒව තුල ඇති කරන ආපහු අර ක්ලේශ මාර්ග. එතකොට නිමිත්තක් වශයෙන් හරි ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් හරි අරගෙන ආපහු අර ක්ලේශ මාර්ග උපදවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඥානවන්ත යෝගාවචරය එහෙම නැත්නම් ඥානවන්ත බෞද්ධයාගේ වැදගත්ම විශිෂ්ටම වගකීම තමයි මේ ආයතන පිළිබඳ වගකීම. ඒ වගකීම ගන්නට බැරි නම් ඔහුගේ පෞරුෂය දියුණු වෙච්ච කෙනෙක් හැටියට බුදුදහම පෙන්වන්නේ නැහැ. කෙතෙක් භාෂා ශාස්ත්‍ර විෂයන් පිළිබඳ පරිචයක් මනා අවබෝධයක් තිබුණත්
ජීවිත පරිචය ජීවිත අවබෝධය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආධ්‍යාත්මික ආයතන පිළිබඳ දරන්න තියෙන හැකියාව. වගකීමක් දරන්න පුළුවන් හැකියාව. එයා උතුම් කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් අපි ආර්ය උත්තමයන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්නේ ඒ වගකීම උපරිම තත්වයට පරිපාකයේ දක්වාම ලබාගත් කෙනෙක් තමයි ආර්යයන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඔය උන්වහන්සේ මරුවට හසු නුණා කියලා කියන්නේ අර සියලුම කෙලෙස් හට ගන්න තැන් වසාගත් ඒවෙන් නිදහස් වෙච්ච අවබෝධය තුල ඒව පාලනය කරපු නීතිය තුල නෙමෙයි අවබෝධය තුල පාලනය කර ශ්‍රේෂ්ඨ හරියට කිසිවක් නොතර වෙච්ච සතපත්‍රයෙන් විරාජමාන නිලුමක් වාගේ ජීවිතයක්, පිරිසුදු ජීවිතයක්. ඒ පිරිසුදු ජීවිතයකට තමයි පින්වත්නි බුදුහාමුදුරුවෝ අපිට ගිහි පැවිදි සියලු දෙනාටම මේ මාර්ගය කියන එක හෙළි කරන්නේ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරන්න ඕන මේ වගකීම එහෙම වුණාට ඒක අර කලිනුත් මම සඳහන් කළා ඉබේ ලබා ගන්නට බෑ. ඒ සඳහා යමක් කළ යුතුයි. ඒ සඳහා කරන්නට තියෙන ඉඳුරාම කළ යුතු දේ හැටියට වැඩි දෙනෙකු කල්පනා කරන්නේ යම්කිසි භාවනා ක්‍රමයක යෙදීම. ඒක නරක නෑ. මම ඒක නරකයි කියලා කියන්නේ නැහැ. නමුත් අපිට මේ භාවනා කරනවා කියන එක මේ ක්‍රියාකාරී ජීවිතේ සම්පූර්ණයෙන්ම නතර කළා භාවනා කරන්නට යන එක ටිකක් අපහසුයි කාලය සම්බන්ධව. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාව දිහා බලනකොට ඒ අවස්ථාවේදී ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ හැම කටයුත්තක් පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරනවා නම් අර කෙලෙස් මරුවාගෙන් නිදහස් වෙලා ප්‍රබුද්ධ මනසක් ඇතුව තමන්ගේ ජීවිතේ පවත්වන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුව තමයි ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම සතිපට්ඨාන සූත්‍රයේදී ඊටාම විශිෂ්ට විදියට අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි ගමන බිමන කතාව තමන්ගේ කාර්ය තමන්ගේ වගකීම් මේ ගෘහ ජීවිතයේ කටයුතු මේ සියල්ල සිදු කරන තැන අපිට පුළුවන් නම් ප්‍රඥාවෙන් ඉන්න අපිට පුළුවන් නම් සිහියෙන් වාසය කරන්නට අපිට පුළුවන් නම් හිතේ එකඟ බවකින් යුක්තව කටයුතු කරන්න. එතකොට විනය ලෝකේ කියලා කිව්වේ බඹයක් පමණ ජීවිතේ අන්න එතන විනය කියලා කිව්වේ මේ ආයතන පිළිබඳ හික්මීම ඇති කරගන්නට පුළුවන් කියනක බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ සම්බන්ධව දීර්ඝව කරුණු කියන්නට ඕන. නමුත් අපි දන්නවා මේ ගැඹුරු දේශනා එහෙම ස්වල්ප වේලාවකින් දේශනා කරන්නට බැරි බව. යම් කිසි අදහසක් වැටහීමක් විතරයි අත් වශයෙන් මූලික වශයෙන් කරන්නට පුළුවන්. ඉතින් මේ දේශනාව ඔයිට වඩා කරන්නට බෑ. කුම්මෝපම සූත්‍රය ඉදුඹුවේ උපමා කරගෙන බුදුහාමුදුරුවෝ මේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ ඊටාම ගැඹුරු දාර්ශනික සූත්‍රයක් හැටියට පෙන්වන්නට පුළුවන්. මේ ඇත්තෝ නැවත නැවත ඒක මෙනෙහි කළා ඒ ධර්මයේ ජීවිතයේ ඇසුරෙන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඉත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා